වස්සාන ධර්ම දේශනා බුදුහාමුදුරු පෙන්නවා පණ්ඩු පලාසෝව දානිසි යම පුරිසාපිච තං උපට්ඨිතා උයෝග මුකේච තිට්ඨසි පාතේයම්පිච තේන විජ්ජති. අපි හැම කෙනෙක්ම හරියට ගහකින් වැටෙන්න බලාගෙන ඉන්න ඉදුණු කොළයක් වගේ. මේක විශේෂයෙන් වයෝ වෘද්ධයට බුදුහාමුදුරු දේශනා කරපු දේශනාව. හරියට දැන් ගහෙන් වැටෙන්න බලාගෙන ඉන්න කොළයක් වගේ. කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ. ඒක වයෝ වෘද්ධයට විතර නෙවෙයි අපටත් දැන් තියෙනවා. මේ රෝගී තත්වයන් ඉදිරියේ තව තවත් මතුවෙන රෝග ඉදිරියේ ඒ වගේම අපේ ජීවිත ගමන ගත වෙන ආකාර ගැන කල්පනා කරනකොට එළියට බැස්සාම ඇතුළට එයිද කියලා හිතා ගන්න බෑ. පාසල් පිටත් වෙන ළමයා පාසල් ඇරලා ගෙදර එයිද කියලා විශ්වාසයක් නැහැ. පොළට ගියපු අම්මා තාත්තා පොළට ගිහිල්ලා නැවත ගෙදර එයිද කියලා විශ්වාසයක් නැහැ. ජීවිතේ පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ. හරියට අපි ඔක්කොම ගහකින් වැටෙන්න බලාගෙන ඉන්න ඉදුණු කොළයක් වගේ. කරගත්තු දෙයක්වත් නැහැ. පාතේයම්පිච තේ නවිජ්ජති. කරගත්ත දෙයක් පේන්නේත් නැහැ, පැහැදිලි නැහැ. ඇයි මොනවද කරගත්ත දෙයක් නැහැ කියලා කියන්නේ. පින්වත්නි, මනුස්ස ලෝක ඉපදිච්ච කෙනෙක් සුගතියට අවශ්‍ය දේවල් කරගෙන ඇති. ඒක අපි නැහැයි කියන්නේ. ඔබ දන් දීලා ඇති, සිල් රැකලා ඇති, විවිධ පින්කම් කරලා ඇති, රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා පින්කම් කරනවා, ශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්කම් කරනවා, දලදා හාමුදුරු ළඟට ගිහිල්ලා පින්කම් කරනවා, වඳිනවා, පුදනවා, ගෞරව කරනවා, විවිධ පින්කම් ඔබ ජීවිතේ කරලා ඇති. ඒ ඔක්කොම සසරේ තව භවයක උපදින්න හේතුවක් වෙන්න පුළුවන්. නිවන පිණිස යමක් කරගත්තා කියලා කියන්න පුළුවන් වෙන්නේ අඩුම ගානේ සෝතාපන්න ඵලයටවත් පත් වුණොත් විතරයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අනුරාධපුර මොරගොඩ තලාවේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු සුභාෂිනී මැණිකේ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මොරගොඩ තලාවේ පදිංචි එම් ජයවති ආදරණීය මෑණියන්ගේ 70 වෙනි උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ච භික්ඛවේ ධම්මේ අභබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුග්ගලෝ උප්පාදේතුං කතමේච්ඡ සක්කාය දිට්ඨින් විචිකිච්ඡං සීලබ්බත පරාමාසං අපාය ගමනියං රාගං අපාය ගමනියං දෝසං අපාය ගමනියං මෝහං ඉමේ කෝ භික්ඛවේ ච ධම්මේ අභබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුංගලෝ උපාදේතුන්ති සදහවත් කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන දායකත්ව ධර්මදේශනා මාලාවේ
අද දවසේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ අනුරාධපුර මොරගොඩ තලාවේ පදිංචි දැනට කුවේට්හි සේවයේහි යෙදී සිටින සුභාෂිනී මැණිකේ මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් කොයි කවුරුත් ඒක රාශී වෙලා මේ උතුම් පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා මොරගොඩ තලාවේ පදිංචි එම් ජයවතී ආදරණීය මෑණියන්ගේ 70 වන උපන්දිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව උපන්දිනයක් සමරනවා කියලා කියන්නේ කුමක්ද කියන එක පුංචි කාලේ ඉඳලා බුදුබණ අහන කෙනෙකුට හොඳට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුහාමුදුරුව අපේ ජීවිත ගමන උපමා කළේ සූර්යාගේ ගමන් මාර්ගයට. සූර්යෝ විය ධාවතේ. සූර්යාගේ ගමන් මාර්ගයේ වගේ උපන්න පුද්ගලයෙකුගේ ජීවිත ගමනත් ගෙවිලා යනවා. සමහර උදවිය අලුයම් කාලය වගේ. තව සමහර උදවිය මධ්‍යහ්න කාලය වගේ. තව සමහර උදවිය සැඳෑ සමය වගේ. සූර්යාගේ ගමන් මාර්ගය උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ජීවිතය පිළිබඳව තේරුම් ගන්න. උපන්න හැම සත්වයක්ම තත්පරයක් පාසා කිට්ටු වෙන්නේ මරු අසඟයට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවය පිළිබඳව නුවණින් මෙනෙහි කරලා කටයුතු කළ යුතුයි කියලා අනුදැන වදාළේ. 70 වන ජන්මදිනය සමරන ආදරණීය මෑණියන්ට ජයවතී උපාසිකා මාතාවට දරුවන් හැටියට දෙන්න පුළුවන් වටිනාම ත්‍යාගයයි මේ වෙලාවේදී මේ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ජීවිතේ මොනතරම් දේවල් ලැබුණත් වයසට යනකොට විවිධ රෝගාබාධයන්ට ලක් වෙනකොට ඒ වගේම මරණය අභියස වාසය කරනකොට තුන්රුවනේ ආශිර්වාදයේ හැරෙන්නට මේ විදියට සිදු කරන පින්කම් වල ආශිර්වාදයේ හැරෙන්නට ඉන් එහා ගියපු රැකවරණයක් ආශිර්වාදයක් නැති බව හොඳට දැනෙනවා. ප්‍රඥාවන්ත උදවිය වයෝවෘද්ධ කාල සීමාව තුලදී විශේෂයෙන් හිතන දෙයක් තමයි මට මොනතරම් දරුවෝ හිටියත් මට මොනතරම් ධනයක් තිබුණත් මට මොනතරම් දීපලක් තිබුණත් ඒ කිසිදු දෙයකින් මට මේ වෙලාවේ උත්තර ලැබෙන්නේ නැහැ. වයසට යනකොට ඒ වයසට යන එක නවත්තලා තරුණ කරන්න මා සතුව තිබෙන ධනයට මා සතුව සිටින දරුවන්ට කිසි කෙනෙකුට කරන්න පුළුවන්කමක් නැහැ. මරණය අභියසදී මේ මරණය නවත්තලා දාලා සදාකාලිකව මේ ලෝකේ ජීවත් කරවන්න ඒ කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාවන්ත උදවිය බුද්ධිමත් උදවිය තමන්ගේ ජීවිත ගමන තුල ධර්මයට අතිශයින් කිට්ටුව වාසය කරන්නට උනන්දු වෙනවා. මෝඩ අඥාන උදවිය තමයි මට මෙච්චර දරුවෝ ඉන්නවා මට මෙච්චර දීපලක් තියෙනවා මට මෙච්චර ධනයක් තියෙනවා මම මොකටද බය වෙන්නේ කියලා සමහරක් විට ආගමට දහමට ලෙන්ගතු නොවි ඒ මග ගමන් කරන්නේ නැතුව ඒ දේවල් දරුවෝ පිළිබඳව ධනය පිළිබඳව දීපල පිළිබඳව දැඩි ආශාව ඇති කරගෙන කාලය ගත කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්නවා පුත්තහා මත්තිහි ධනම් මත්තිහි ඉති බාලෝ විහඤ්ඤති. අඥාන මෝඩයා මට දරුවෝ ඉන්නවා මට ධනය තියනවා කියලා හිතනවලු. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තහා කුතෝ ධනං. තමන්ට තමන්වත් නැති වෙනකොට කුමන පුතෙක්ද කුමන ධනයක්ද? ඒ නිසා තමයි ඒ පිළිබඳව තේරුම් ගත්ත උදවිය
තමන්ගේ ජීවිත ගමනට සැබවින්ම රැකවරණයක් සලසා ගන්න පුළුවන් විදියට සැබවින්ම ආශිර්වාදයක් සලසා ගන්න පුළුවන් විදියට මෙබඳු පින්කම් වල යෙදෙන්නේ. ඒ නිසා මේ විදියට ධර්ම ශ්‍රවණය කිරීම තමන්ගේ හිත සනස ගන්න හේතු වන වටිනා කාරණාවක් බවට පත් වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි අභබ්බ සූත්‍රය. අභබ්බ කියන වචනේ තේරුම නොහැකි කියන අදහස. මේ සමාජයේ සමහරක් වෙලාවට මේ වචනේ භාවිතා කරනවා කිසිම දෙයක් කරන්නේ නැතුව කම්මැලිකමට බුදියගෙන ඉන්න වැඩ කරන්නේ නැති මිනිසුන්ටත් අභබ්බය කියලා කියනවා. ඒ අභබ්බ කියලා කියන්නේ කිසිම දෙයක් කරන්නට නොහැකි කියන අදහස. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ච භික්ඛවේ ධම්මේ අභබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ උප්පාදේතුං. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට ඇතිකල නොහැකි කාරණා 6ක් තියෙනවා. එතකොට මේ කාට නොහැකි කාරණා 6ක් ගැනද පෙන්වන්නේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට. කතමේ ච මොනවද ඒ 6? සක්කාය දිට්ඨින් විචිකිච්ඡං සීලබ්බත පරාමාසං අපාය ගමනීයං රාගං අපාය ගමනීයං දෝසං අපාය ගමනීයං මෝහං. ඒ කාරණා 6 තමයි පළවෙනි එක සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමය මාගේය යන දෘෂ්ටිය. විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව ඇතිවන සැකය. සීලබ්බත පරාමාසං වැරදි සිල් වෘත. අපාය ගමනීයං රාගං අපාගාමී වීමට හේතු වන රාගය. අපාය ගමනීයං දෝසං අපායගාමී වෙන්න හේතු වන ද්වේෂය. අපාය ගමනීයං මෝහං අපායගාමී වෙන්න හේතු වන මෝහය. ඉමේකෝ භික්කවේ ච ධම්මේ අභබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ උප්පාදේතුං. මෙන්න මේ කාරණා 6 මහණෙනි සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට ඇති කරගන්න නොහැකි වන කාරණා 6ක් බව බුදුහාමුදුරුවෝ පෙන්වුවා. දැන් පින්වත්නි සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ මෙන්න මේ කාරණා වලින් ඉවත් වුණා කියන එකයි. එතකොට සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා සෝතාපන්න ඵලයට පත් වෙනකොට. ඒ කියන්නේ මමය මාගේ යන දෘෂ්ටිය. විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය දුරු වෙනවා. හැබැයි පින්වත්නි රාග, ద్వේෂ, මෝහ තියෙනවා. දැන් මෙතනදී සඳහන් කරන්නේ මොකක්ද? සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට තමන්ගේ හිත තුල තිබෙන රාගය අපායගාමී තැනකට පත්වීම පිණිස කිසිම දවසක වැඩෙන්නේ නැහැ. තමන්ගේ හිත තුල ද්වේෂයක් මතුවනාට ඒක අපායගාමී වෙන්න හේතු වෙන කාරණාව බවට පත් වෙන්නේ නැහැ. මෝහය ඇති වුණාට ඒක අපායගාමී වෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. එතකොට රාග ద్వේෂ මෝහ පිළිබඳව කල්පනා කරනකොට සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් ධර්මයන් ප්‍රහීන වෙලා යන්නේ රහත් ඵලයට පත් වුනහම. එතකොට සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට මේ කියන කෙලෙස් ධර්ම තවත් ඉතිරි වෙලා තියෙනවා. නැති වෙන්නේ මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒ වගේම කතා කළොත් තව සුගතිවල උපදින්න හේතු වන ක්ලේශ ධර්ම ඒ අයගේ හිතවල පහළ වෙන්න පුළුවන්. මේ සඳහන් කරන්නේ අපාගාමී වෙන්න හේතු වන ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා යනවා. යම් කෙනෙක් සතර අපායේ දුක් විඳින තැනකට වැටෙන්නේ එතකොට මෙන්න මේ හේතු කාරණා නිසා කියන එක අපි තේරුම් ගත යුතුයි. එතකොට සුගතියකට යන්න හේතු වන කාරණා හැටියට පෙන්වන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී ඒවෙන් ඉවත් වීම.
එතකොට පින්වත්නි මෙතනදී අපි තේරුම් ගත යුතු කාරණාව තමයි දුගතියකට වැටෙන්න හේතු වන කාරණා අපි ඒ පිළිබඳව හොඳ සිහියකින් වාසය කරනවා නම් අපටත් සෝතාපන්න ඵලයටපත් නොවුනත් දුගතියකට නොවැටී වාසය කරන්න පුළුවන්. මේ ලෝකයේ අනිවාර්යෙන්ම සුගතිගාමි වෙනවමයි අපායකට වැටෙන්නෙම නැහැ කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් විතරමයි. සෝවාන් වෙච්ච කෙනෙක් දුගතියක උපදින්නේ නැහැ. උපදින්නේ සුගතිවල. උපදින්නේ නැහැ කියන්නේ නැහැ. උපදිනවා. හැබැයි උපදින්නේ සුගතියක. එතකොට දැන් එතනදී සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් සුගතියක උපදිනවම නම් දුගතියක උපදින්නෙම නැත්තම් එතනදී අපට පැහැදිලි වෙන කාරණාව තමයි දුගතිවල උපදින්න හේතු වන කාරණා සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් නැසලා තියෙනවා. එහෙනම් අපි අපායගාමී වෙන්නේ මෙන්න මේ කාරණා මූලික කරගෙන. ඒවායෙනුත් පින්වත්නි දැන් අපි බලමු එකින් එක මේ කාරණා මොනවද කියලා. දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියන අදහස කියලා අපි සඳහන් කළා. දැන් හැම දෙයක් පිළිබඳවම මමත්වයෙන් බලනකොට මම ගැනම හිතලා වැඩ කරනකොට අන්න එතන තියෙන සක්කාය දිට්ඨිය. ඕනෑම කෙනෙකුගේ හිත තුළ සක්කාය දිට්ඨිය තියෙනවා. දිඨානුසය. මේ මමය මාගේ යන දෘෂ්ටිය හැම කෙනෙකුගේම හිතවල තියෙනවා. ඒ හිතවල තිබෙන සක්කාය දිට්ඨිය ටික ටික පෝෂණය කළොත් මොකද වෙන්නේ? ඒ කෙනා තමයි පෞකාරයෙක් බවට පරිවර්තනය වෙන්නේ. අපි හැමෝම දන්නවා මේ ලෝකේ අපි ඉපදුනේ කෙලෙස් තිබුණු නිසා. කෙලෙස් නැත්තම් උපතක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කෙලෙස් තිබුණු නිසා ඉපදුනා. ඉපදෙනකොට මේ කෙලෙස් යටපත් වෙලා තියෙනවා. ඒවට කියනවා අනුසය ධර්ම කියලා. කෙලෙස් යටපත්ව පවතින වෙලාව. අප්‍රකටව ප්‍රසිද්ධ නැතුව කෙලෙස් තියෙන වෙලාවට තමයි අනුසය ධර්ම කියලා කියන්නේ. එතකොට කාගේත් හිතවල සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය මොකද වෙන්නේ? විවිධ හේතු සාධක එකතු කරගෙන මිනිස්සු වැඩි කරගන්නවා. වස්තුව වැඩි වෙනකොට, බැඳීම් වැඩි වෙනකොට මමත්වයේ වැඩි වෙනවා. ඒ වැඩිවීම නිසා මිනිස්සු පව් කරනවා. අන්නේ පව් කරන එක තමයි තියෙන ගැටලුව. ඊළඟට විචිකිච්ඡා කියන එකත් අපේ හැම කෙනෙකුගේම හිතවල තියෙනවා. සැකය කියන එක. දැන් සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක්ට පමණයි අචල ශ්‍රද්ධාව කියන එක හටගන්නේ. ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. චල ශ්‍රද්ධා, අචල ශ්‍රද්ධා. චල කියන්නේ හෙළවෙන ශ්‍රද්ධාව, අචල කියන්නේ හෙළවෙන්නේ නැති ශ්‍රද්ධාව. එතකොට නොසෙල්වෙන ශ්‍රද්ධාවක් හටගන්නේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙකුට පමණයි. ඉන් මෙහා ඉන්න කෙනෙකුට තමන්ගේ හිත තුළ තිබෙන මේ ශ්‍රද්ධාව සෙලවෙන්න පුළුවන් ශ්‍රද්ධාවක්. ඒ කියන්නේ විචිකිච්ඡාව සහිතයි. ඒ විචිකිච්ඡාවත් අර පෙර කියපු විදියටම අනුසය ධර්මයක් හැටියට තිබුණා. අප්‍රකටව ප්‍රසිද්ධ නැතුව තියෙනවා. මේ අප්‍රකටව තියෙන ප්‍රසිද්ධ නැතුව තියෙන මේ ක්ලේශ ධර්මයට විවිධ සාධක එකතු කොටගෙන මොකද වෙන්නේ? මේ විචිකිච්ඡාව, මේ සැකය පෝෂණය වෙනවා. අන්නේ සැකය පෝෂණය වෙච්ච තැන මිනිස්සු පාපකාරී කටයුතු වල යෙදෙන්න පටන් ගන්නවා. ඊළඟට සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල් වෘත. සීලය ගැන කතා කරනකොට බෞද්ධයන් හැටියට අපිට අදාළ වෙන්නේ ආර්ය සීලය. ආර්ය සීලය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ සීලය. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අනුගමනය කරපු සීලය. ඒ තමයි කය සහ වචනය සංවරයෙහි පිහිටුවා ගැනීම. සමහර උදවිය මේ සීලය වැරදි විදියට භාවිත කරලා තියෙනවා. විවිධ ලාභ අපේක්ෂාවෙන් යම් කිසි කෙනෙක් සීලය පෙන්නනවා නම් ඒවත් සීලබ්බත පරාමාස තමයි. සමහර වෙලාවට ගෝ සීල, අජ සීල, කුක්කුර සීල යනාදී වශයෙන් විවිධ සිල් වෘත සමාදන් වෙලා කටයුතු කරලා තියෙනවා. ඒවායේ එල්ලිලා වාසය කරන තරමට ඒ කෙනා
මිත්‍යා දෘෂ්ටිය තුල වාසය කරන නිසා අකුසල් පුරවාගත් කෙනෙක් බවට පත් වෙලා අපායගාමී වෙනවා. ඊළඟට අපායගමනීයන් රාගං. දැන් රාගය කියන එක අපි හැමෝටම තියෙනවා. රාගය කියන එක දුගතිගාමී වීම පිණිස හේතු වන සිද්ධි අපිට මේ සමාජයෙන් ඕන තරම් දකින්න අහන්න ලැබෙනවා. දැන් හොඳ භවයක උපදින්නෙත් රාගය නිසා තමයි. එතකොට රාගය පිළිබඳව කල්පනා කරනකොට ඒ රාගය අගතියටම පාවිච්චි කරගත්තාම ඒක නා තමයි පෞකාරයේ බවට පරිවර්තනය වෙන්නේ. දැන් ගිහි සමාජය තුල ජීවත් වෙන කෙනෙකුට විවාහ ප්‍රාප්ත වෙච්ච කෙනෙකුට උගන්වලා තියෙන්නේ කාමේහි වරදවා හැසිරෙන්න එපා. අන්න කාමේහි වරදවා හැසිරුණොත් තමයි ඒ කෙනාට අකුසල් සිද්ධ වෙන්නේ. නැතුව නිවැරදි ක්‍රමයට කාම සේවනයේ යෙදුනට එතන අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අකුසල් කියන එකක් නිවනට බාධා කියන එක තව එකක්. අපේ සංසාර ගමනේ පැවැත්මටම හේතු වෙනවා. හැබැයි දුගතියකට වැටෙන්න හේතු වෙන්නේ නැහැ. එතකොට විවාහ ප්‍රාප්ත වෙච්ච කෙනෙක් රාගය සහිතයි, රාගය තියෙනවා. ඒ රාගය ඒ කෙනා දුගතියට යොමුවන තරමට හේතුවක් බවට පත් කරගන්නේ නැහැ. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. අන්න එතකොට සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක්ගේ හිතේ රාගය තියෙනවා. හැබැයි ඒක අපායගාමී වෙන තැනට කිට්ටු වෙන්න, අපායගාමී වෙන මට්ටමටම පාප කර්ම කෙරෙන තැනකට වැටෙන්නේ නැහැ. ද්වේෂයත් එහෙමයි, මෝහයත් එහෙමයි. එතකොට මේ සිතිවිලි පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒ පව් වලින් වැළකී වාසය කිරීමේ හැකියාවක් සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් සතුව තිබෙනවා. අකුසලයෙන් වැළකෙන්න පුළුවන්කම ඒ කෙනාට තියෙනවා. මෙන්න මේ කරුණාකාරණා පිළිබඳව ගවේෂණය කරනකොට අපට කරන්න තියෙන කටයුතු පිළිබඳව සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ බොහොම අපහසු කාර්යයක්. ඒ සෝතාපන්න ඵලයට පත්වීම කෙසේ වෙතත් අපට අඩුම ගානේ මේ දුගතියෙන් බේරලවත් ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. එහෙනම් දුගතියකට නොවැටි ඉන්න නම් අපි අකුසල කර්ම වලින් අයින් වෙන්න ඕන. පාප කර්ම වලින් අයින් වෙන්න ඕන. මිනිස්සු ඇයි දුගති වල ගිහිල්ලා උපදින්නේ? පාප කර්ම කරන නිසා. එතකොට මිනිස්සු පාප කර්ම කරන්නේ ඇයි? පාප කර්ම කරන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවන්න තියෙන දැඩි උවමනාව නිසා. මමත්වය වැඩිවීම නිසා. මගේ කියන ආකල්පය අතිශයින් පෝෂණය කරපු නිසා. දැන් තම තමන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. තමන් ළඟට එන මදුරුවෙක්ව උනත් මරන්න හේතු වෙච්ච දේ මොකක්ද? අපට හිතට ඇති වුණා මේ මදුරුවා මාව කෑවොතින් මට කරදරයක් වෙයි, මට පීඩනයක් වෙයි, මට හානියක් වෙයි. ඒ නිසා මම පීඩණයෙන් මිදෙන්න මේ මදුරුවව මරනවා. එතකොට මමය මාගේ යන මේ දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය තමයි අර සත්ව ඝාතන අකුසල කර්මයට ප්‍රධාන වෙච්ච මනෝභාවය. එතකොට මොකද වෙන්නේ? ඒකේන අකුසල කර්ම සිද්ධ කරගන්නවා. ඊළඟට හොරකමෙහි යෙදෙන්නෙත් ඒකයි. මට මේ ටික තිබුණොතින් මගේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් වෙයි. හොඳ ගෙයක් හදාගන්න පුළුවන්, හොඳ වාහනයක් ගන්න පුළුවන්, හොඳට අඳින්න පළඳින්න පුළුවන්, සමාජයේ සල්ලිකාරයෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. ඒ විදිහට තමන්ගේ පැත්ත ගැන හිතලා අර මමය මාගේ යන දෘෂ්ටිය මූලික කරගෙන, සක්කාය දිට්ඨිය මූලික කරගෙන මිනිස්සු මොකද කරන්නේ? හොරකමෙහි යෙදෙනවා. කාමයන් වරදව හැසිරෙන එකත් එහෙමයි. නිත්‍යානුකූලව තමන්ගේ බිරිඳ හිටියට, තමන්ගේ ස්වාමි පුරුෂයා හිටියට මට තවත් තෘප්තිමත් විය යුතුයි කියන තැන හිටගත්තාම ඒකේන පරපුරුෂ සේවනයේහි, පරදාර සේවනයේහි යෙදිලා අකුසල කර්මයන් සිද්ධ කරගන්නවා.
බොරු කිව්වොත් මට බේරෙන්න පුළුවන්, ඇත්ත කිව්වොත් මට කරදරයක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කරදර වලින් බේරෙන්න මම බොරුවක් කියලා හරි බේරෙන්න ඕන කියලා හිතලා බොරු කියනවා නම් ඒක න අකුසලයක් සිද්ධ කරගන්නවා. මද්ද්‍රව්‍ය භාවිත කළාම මට තෘප්තියක් තියෙනවා. මම මගේ යාළුවොත් එක්ක සතුටු වෙන්න ඕන. සතුටු වෙන්න හොඳම ක්‍රමයක් තමයි මද්ද්‍රව්‍ය භාවිතා කරලා එකට එකතු වෙලා කතා කර කර විනෝද වෙවි ඉන්න එක. ඉතින් මම සතුටු වෙන්න, මාව සතුටු කරන්න මම ඒ දේ කරනවා කියලා මද්ද්‍රව්‍ය භාවිත කරලා අකුසල කර්ම සිද්ධ කරනවා. එතකොට දැන් මෙතනදී අකුසල කර්මයක්, පාප කර්මයක්, නොමනා කටයුත්තක්, නොගැලපෙන වැඩක් ඔබ විසින් සිදු වෙනවා නම් ඒ සිදු වෙන්න හේතු වෙච්ච ප්‍රධානම සිද්ධියක් තමයි මමය මාගේය යන දැඩි දෘෂ්ටිය. ඔන්නය දෘෂ්ටිය තුල වාසය කරන මිනිස්සෙකුට දුගතිය උපදීම සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව අපට දේශනා කළේ මේ සක්කාය දිට්ඨිය පාලනය කරන්න. සක්කාය දිට්ඨිය පාලනය කරන්න නම් අපි අනිත්‍ය ස්වභාවය ගැන මෙනෙහි කරන්න ඕන. දැන් සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට තමයි සක්කාය දිට්ඨිය නැත්තටම නැති වෙන්නේ. එතෙක් අපට සක්කාය දිට්ඨිය තියෙනවා. තියෙන සක්කාය දිට්ඨිය උනත් අපායට හේතුවක් නොකරගෙන එය පාලනය කරගෙන වාසය කරන්න නම්, ඒ කියන්නේ මමය මාගේ යන දෘෂ්ටිය පාලනය කිරීම අත්‍යවශ්‍යයි. සෝවාන් උනේ නැතත් සුගතිගාමී වෙන්න. එහෙනම් මෙන්න මේ සක්කාය දිට්ඨිය, මමය මාගේ යන දෘෂ්ටිය තරමක් හෝ දුර්වල කරන්න පුළුවන්කම ලැබෙන්නේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන කෙනෙකුට. මෙන්න මේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව යම්කිසි කෙනෙක් මනවින් මෙනෙහි කරනවා නම් ඒ කෙනාට අර කියන දෘෂ්ටිය දුර්වල කරන්න, පාලනය කරන්න පුළුවන්. අන්න එහෙම දුර්වල කරගත්ත, පාලනය කරගත්ත කෙනෙක් තමන් මොනතරම් අකුසලයක් කරන්න ඕන කියන තැනකට වැටුණත් නොකර ඉඳීමේ හැකියාව ඒ කෙනාට මතුවෙනවා. තමන් සත්ව ඝාතන අකුසල කර්මයක් කරන්න ඕන, මට සැනසෙන්න කියලා හිතුණත් එතනට යන්නේ නැහැ. මොකද ඒ කෙනා ඒකේ ස්වභාවය ගැන කල්පනා කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව මෙනෙහි කරනවා. අන්න එතකොට ඒ කෙනාට ඒ වර්ධින් මිදී වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මෙන්න මේ වැඩිපුරම පෘථග්ජනයෙකුට, අඩුම ගානේ සෝතාපන්න ඵලයටවත් පත්වෙච්ච නැති කෙනෙකුට දුගතියකට වැටෙන්න හේතු වෙන ප්‍රධානම, අපි අතරේ ප්‍රධානම කාරණාව බවට පත් වෙන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨිය. දැන් සාමාන්‍යයෙන් බෞද්ධයන් හැටියට බුදුදහම කුඩා කාලේ ඉඳලා පරිශීලනය කරන, පොහොය දවසට සිල් සමාදන් වෙන්න යන කෙනෙක් හැටියට ඒ හැම කෙනෙක්ම ධර්මයේ පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරලා තියෙන්නේ. ඒ නිසා විචිකිච්ඡාවටත් වඩා, සීලබ්බත පරාමාසයටත් වඩා මතුවෙන්න පුළුවන් සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය තමයි පාලනය කරන්න ඕන බෞද්ධයන් හැටියට විශේෂයෙන්. දැන් විචිකිච්ඡාවක් තියෙනවා තමයි, ඒක පෝෂණය වෙන්නේ නැහැ. මොකද නිතර ධර්මානුකූල පදනමක් අපට ලැබිච්ච නිසා. නිතර බණ අහනකොට, පන්සලට යනකොට, ධර්මයේ තුල වාසය කරනකොට, භාවනාව ප්‍රගුණ කරනකොට විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන ඒවා වැඩි ඒවා උද්දීපනය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නැහැයි කියනවා නෙවෙයි, වැඩි උද්දීපනය වෙන්නේ නැහැ. ඒ උද්දීපනය වෙන්නේ නැති නිසා ওই විචිකිච්ඡාව මූලික කරගෙන අකුසල්, එහෙම නැත්නම් සීලබ්බත පරාමාසය මූලික කරගෙන අකුසල් බොහෝ විට අපෙන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් වැඩිපුරම සිද්ධ වෙන්නේ ওই සක්කාය දිට්ඨිය. අමාරුම දේ තමයි සක්කාය දිට්ඨිය. මමය මගේ යන අදහස. ඔන්න ඔය තුල හිටගත්තාම තමයි ඒකේන පාප කර්මවලට යොමු වෙන්නේ. රාගය අපායගාමී වෙන්න හේතු වන තරමට වැටෙන්නේ. ද්වේෂය අපායගාමී වෙන තරමට වැටෙන්නේ. මෝහය අපායගාමී වෙන තරමටම ශක්තිමත් වෙන්නේ ওই සක්කාය දිට්ඨිය නිසා. දැන් සංයෝජන ධර්මවල, දස සංයෝජනවලදී සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් ප්‍රහීන කරන සංයෝජන ධර්ම තුනක් තියෙන්නේ. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස.
එතකොට දැන් ඒ තුනෙනොත් අපි දන්නවා බෞද්ධයන් හැටියට අපි දෙකක් යම් කිසි මට්ටමකට සාර්ථක ලෙස මැඩ පවත්වගෙන ඉන්නවා. සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කලේ නැතත් සාර්ථක ලෙස මැඩ පවත්වගෙන ඉන්නවා. දැන් ඔය පාලනය කරන්න අමාරුම එක තමයි සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය තියෙන නිසා අපාගාමී වෙන්න හේතු වන රාග ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. අන්න එකෙන් අපි පරිස්සම් වෙන්න ඕන. ඊළඟට අපාගාමී වෙන්න හේතු වන විදිහට ද්වේෂය මතුවෙන්න පුළුවන්. අන්න එකෙන් අපි පරිස්සම් වෙන්න ඕන. අපායගාමී වෙන්න හේතු වෙන විදිහට මෝහය මතුවෙන්න පුළුවන්. අන්න එකෙන් අපි පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කියන එක ගැනම කල්පනා කරන්න පුළුවන් නම් මේ මම මගේ කියන දෘෂ්ටිය මන් ටිකක් අයින් කරගන්න උත්සාහ කරන්න ඕන කියලා හිතන්න පුළුවන් නම් ඒ කෙනාට දුගතිය මිදිලා සුගතිය කරා යොමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් එතකොට ඒ සක්කාය දිට්ඨිය නැති කරන්න තමයි හොඳම පාඩම හැටියට හොඳම ක්‍රමය හැටියට මේ අනිත්‍ය ස්වභාවය භාවිතා කරන්නට අවශ්‍ය වෙන්නේ. දැන් බුදුහාමුදුරු දේශනා කළා මේ සක්කාය දිට්ඨිය මතු වෙන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි ඇසට දකින්න ලැබෙන රූප. විවිධ රූප තියෙනවා. ඒවා මමත්වෙන් අල්ලගන්නවා. ඒ වගේම කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශය. මෙන්න මේවා පිළිබඳව එකින් එක බුදුහාමුදුරු දේශනා කළේ කොහොමද? අනිත්‍ය ලෙසම සිතන්න. අනිත්‍යානුස්සතියටම යොමු වෙන්න. ඒ අනිත්‍යතාවය පිළිබඳවම කල්පනා කරනකොට මේක පාලනය කරන්න පුළුවන්. තමන් දකින්න රූපයක් තමන් ගෙනාපු දෙයක් වෙන්න පුළුවන්. ලොකු මුදලක් වියදම් කරලා ගෙනාපු එකක් වෙන්න පුළුවන්. ඒ ගෙනල්ලා තියෙන දේ දිහා බලාගෙන හිතන්න ඕන මේ දේට මොකක්ද වෙන්නේ? මේ දේ නිට්ටයද අනිත්‍යද? ටිකෙන් ටික මේක වෙනස් වෙලා යනවා. යමක් අනිත්‍ය නම් එතන දුකයි. අනිත්‍යතාවය සහ දුක්ඛ ස්වභාවය රැඳී තිබෙන තැනක් මමයේ මාගේය කියලා මට ග්‍රහණය කරගන්න කිසිසේත්ම අයිතියක් නැහැ. ඉඩක් නැහැ. ඒ නිසා අනාත්මයි. තමන්ගේ කියලා හිතාගෙන බලන රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. මේවා මට ඕන විදියට කවදාකවත් පවතින්නේ නැහැ. එහෙනම් මේවා මම මගේ කියලා ග්‍රහණය කිරීම සුදුසු නැහැ. දකින රූප පිළිබඳව සංස්කාර ධර්මවලට අයිති නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරන්න. ඇහෙන ශබ්දත් එහෙමයි, දැනෙන ගඳ සුවඳත් එහෙමයි, දිවට දැනෙන රසයත් එහෙමයි, ශරීරයට දැනෙන ස්පර්ශයත් එහෙමයි. මේ හැම දෙයක් පිළිබඳවම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස සිතන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට සක්කාය දිට්ඨිය දුර්වල කරගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුහාමුදුරු දේශනා කළ හැම දෙයක් සම්බන්ධයෙන්ම එලෙස හිතන්න. අන්න ඒකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. දැන් විදර්ශනාවකින් තොරව භාවනාවකින් තොරව රැකෙන සීලයකුත් නැහැ, ලැබෙන නිවනකුත් නැහැ. ඒ නිසා මේ භාවනාව කියන එක අත්‍යවශ්‍යයි. භාවනාවෙන් තොර සීලය වැඩිකල් දුවන්නේ නැහැ. වැඩිකල් ගෙන යන්න නම්, හරියාකාරව ගෙන යන්න නම් ඒ කෙනාගේ මේ විදර්ශනාව පිළිබඳව භාවනාව මනස යොමු කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු කාර්යයක් බවට පත් වෙනවා. එහෙම නොමැති වුණොත් වෙන්නේ මොකක්ද? කෙටි කාලයයි සීලය ශක්තිමත් තියෙන, ඊට පස්සේ ඒ සීලය බිඳිලා හැලිලා ගැලවිලා යනවා. එතකොට දැන් මේ අනිත්‍ය ස්වභාවය ගැන කල්පනා කරනකොට විවිධ අවස්ථාවලදී අපිට හිතෙන්න පුළුවන් මේ පෙනෙන දේවල් ඔය කියන විදිහට අනිත්‍යද කියලා. දැන් සාමාන්‍යයෙන් ක්ෂණිකව අනිත්‍යතාවයට පත් වෙන දේවල් නම් බලාගෙන ඉඳලා අපිට හිතන්න පුළුවන් මේක ඇත්ත තමයි, මේක අනිත්‍යයි. දැන් ඒකනේ අර බුදුහාමුදුරුවන්ට පූජා කරන මල් ටික දිහා බලලා මල් පූජා කරනකොට අපි කියන්නේ පුප්පම් මිලායාති යතහයි ධම්මේ කායෝ තතහායාති විනාශ භවං. තමන් හොඳ අලුත් විකසිත වෙච්ච මල් බුදුරජාණන් වහන්සේ උදෙසා මල්ලාසනේ තැන්පත් කළත් අල්ලපු වැටේ පේන්න තියෙනවා ඊට කලින් පූජා කරලා ගියපු අයගේ මල් වලට වෙලා තියෙන්නේ මොකක්ද කියන එක.
පුප්පම් මිලායාති මේ මල් මැලවිලා යනවා. ඒක ක්ෂණයෙන් ඒක බොහොම ඉක්මනට පේන දෙයක්. සමහරක් විට වැඳලිවර වෙලා එනකොට පේනවා ඒක. අන්න ඒ වගේ කායෝ තථායාති විනාශ ස්වභාවය මේ මගේ ශරීරයත් විනාශ ස්වභාවයට පත් වෙලා යනවා. දැල් වෙන පහන තෙල් ටික ඉවර වෙනවා. බලන්නකො හඳුන් කූර පත්තු කළාට පස්සේ බන ටික ඉවර වෙනකොට හඳුන් කූර සම්පූර්ණයෙන් පත්තු වෙලා ඉවර වෙනවා. වන්දනාව කරලා ඉවර වෙනකොට හඳුන් කූර පත්තු වෙලා ඉවර වෙනවා. අන්න ඒ විදිහට මේ හැම දෙයක් පිළිබඳවම අනිත්‍ය ස්වභාවයෙන් මෙනෙහි කරන්න. ඔය හැම කාරණාවක්ම මොන පාර ගියත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළේ නැත්තම් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. දැන් ආනාපාන සතියත් නිවනටම තමයි යොමු කරලා තියෙන්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ හුස්ම ඉහළට ගැනීම සහ පහළට හෙලීම පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම. ඒකට තමයි ආනාපාන සති. සති කියන්නේ සිහියනේ. එතකොට හුස්ම ඉහළට ගැනීම සහ පහළට හෙලීම පිළිබඳව සිහිය පිහිටුවීමේ භාවනාව ආනාපාන සති භාවනාව. දැන් ආනාපාන සති භාවනාව ඔස්සේ යන්න කිව්වේ කොතනද? දැන් මූලික අංගයේ හැටියට පෙන්වන්නේ ආයාසයෙන් තොරව තමන් කොහොමත් හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම සිද්ධ කරනවා. එළියට ආපු වෙලාවෙ ඉඳලා මේ ටික සිද්ධ වෙනවා. හැබැයි අපි අවධානයක් යොමු කරලා නැහැ. දන්නේම නැතුව හුස්ම ගන්නවා, දන්නේම නැතුව හුස්ම පිට කරනවා. මේ දන්නේම නැතුව මෙනෙහි කිරීමකින් තොරව හිතන්නේ නැතුව කෙරෙන කාර්යයට හිතන්න යොමු වීමක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඊළඟට මොකද්ද කිව්වේ? මේ හුස්ම ගන්නකොට මේ හුස්ම රැල්ලේ ස්වභාවය ගැන මෙනෙහි කරන්න පළවෙනියටම. අපට උගන්වලා තියෙනවා දැන් මේ හුස්ම රැලි ගත්තාම එකම විදියකට ගෙනෙනව නෙවෙයි. එකම විදියකට යන්නේ යන්ත්‍ර සූත්‍ර. මේ ශරීරයේ මේ ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට මේක එක විදියකට කෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට දීර්ඝ හුස්ම ගැනෙනවා. අන්න එතකොට හිතන්න කිව්ව දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති. මං දැන් දීර්ඝ හුස්මක් ගත්තේ. ඒ දීර්ඝ හුස්මක් කියලා තේරුම් ගන්න. ඊළඟට පිට කරනකොට දීර්ඝ හුස්මක් පිට කරන්න ඉඩ තියෙනවා. දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති. මම දීර්ඝ හුස්මක් තමයි පහළට හෙළුවේ කියලා මෙනෙහි කරන්න. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මම කෙටි හුස්මක් තමයි ඉහළට ගත්තේ නම් ඉහළට ගත්තේ කෙටි හුස්මක් කියලා හිතන්න. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. මං කෙටි හුස්මක් තමයි පහළට හෙළුවේ කියලා මෙනෙහි කරන්න. අන්න ඒ විදියට හුස්ම රැල්ල ගැන හිතාගෙන ගිහිල්ලා අර ඒ හුස්ම රැල්ලේ ස්වභාවය පිළිබඳව හිත හිතා යනකොට අපට කිව්ව බුදුහාමුදුරුවෝ ඊළඟට එන්න ඕන කොතනද දුක? හුස්ම රැල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න බලන්න අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති. මේක අනිත්‍යයි කියලා හිත හිතා හුස්ම ඉහළට ගන්න ගත්ත හුස්ම පිට කරන්න අනිත්‍යයි කියලා. බලන්නකො පින්වත්නි ECG එකක් අරගෙන ඒ රිපෝට් එකේ හුස්ම ගත්ත විදිය පිට කරපු විදිය සටහන් වෙලා තියෙන ඒ සටහන දිහා බලනකොට පේනවා මේක ස්ථිර නෑ, එක විදියකට නෑ. එක විදියකට යාමක් නෙවෙයි තියෙන, වෙනස් වීමක් තියෙනවා. එතකොට ඒ වෙනස් වීම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ හැම තැනකම තිබෙන අනිත්‍යතාවය පිළිබඳව මෙනෙහි කරන්න කියලායි කියන්නේ. එතකොට අසුභය පිළිබඳව කල්පනා කළත් අසුභය ඔස්සේත් අනිත්‍යතාවය මෙනෙහි කරන්න. මරණය ඔස්සේත් අනිත්‍යතාවය මෙනෙහි කරන්න. එතකොට මේ සක්කාය දිට්ඨිය ආදී දුගතිගාමී වෙන්න හේතු වන කාරණා නැති කරන්නත් අනිත්‍යතාවය මෙනෙහි කරන්න. මම මේ දේ වෙනුවෙන් මම මේ සත්තු මරන්න යන්නේ, හොරකම් කරන්න යන්නේ, කාමයන් වරදව හැසිරෙන්න යන්නේ, බොරු කියන්න යන්නේ, සුරාව පානය කරන්න යන්නේ, මේ වගේ දෙයක් වෙනුවෙන් මම මේ අකුසල කර්මය කරන එක සුදුසුද?
මේ සියලුම දේවල් අනිත්‍යයි නේද? මේ සියලුම දේවල් තුල දුක රැඳී තිබෙනවා නේද? මේ සියලුම දේවල් මම මාගේ කියා ග්‍රහණය කරන්න බැහැ නේද කියලා කල්පනා කොට ගනිමින් අපි තේරුම් අරගත යුතුයි මෙය නැති කරලා දාන්න. අන්න එතනට එන්න පුළුවන් නම් අපි අතින් පව් කෙරෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරු දේශනා කළ මුළු ලෝකෙම රජ කරන්නේ අනිත්‍යතාවය. මුළු ලෝකෙම රජ කරන්නේ අනිත්‍යතාවය. අනිත්‍ය ස්වභාවයටපත් නොවුණු අනිත්‍ය ස්වභාවයට ගොදුරු නොවුණු දෙයක් මේ ලෝකෙ කොහේවත් නැහැ. කොහේවත් නැහැ. එතකොට මේ ලෝකෙම අල්ලගෙන වෙලාගෙන ඉන්නේ අනිත්‍යතාවය. පොඩි පොඩි දේවල් සුළු කාලයකදී අනිත්‍ය ස්වභාවයට පත්වන බව තේරුණත් සමහර ඒවා ගැන තේරෙන්නේ නැහැ. දැන් ඔය පර්වත ආදිය දිහා බලනකොට සමහර හිතයි ඒව කොහෙද වෙනස් වෙන්නේ. මීට අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා දැක්ක කන්ද ඒ විදිහටම තාමත් තියෙනවා, කිසිම වෙනසක් නැහැ. මේ තරම් විශාල මහ මුහුද කොහෙද අනිත්‍ය? මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මිනිස්සු දැක්ක මුහුදම තමයි දැනුත් තියෙන්නේ. මේව වෙනස් වෙලා නැහැ. හැබැයි ඒ විදියට සැකසහිත තත්වයකටපත් වෙන අයටත් බුදුහාමුදුරුවෝ දේශනා කළ ඉදිරිය පිළිබඳව. දැන් ඔය සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රය වගේ සූත්‍ර දේශනා සිද්ධ කළේ බුදුහාමුදුරුවෝ ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. සත්ත්‍ය කියලා කියන්නේ හතක්, සූර්ය කියලා කියන්නේ ඉර, උග්ගමන කියලා කියන්නේ පායනවා. ඉරවල් හතක් පායන එක ගැන බුදුහාමුදුරුවෝ දේශනාවක් සිද්ධ කළා. ඒ දේශනාව සිද්ධ කළේ ඇයි? ගස්ගල් පර්වත කියන ඒවා අනිත්‍ය නෑ, ඒවා නිට්ටයයි, බොහෝ කාලයක් එකම විදියට තියෙනවා, ඕව වෙනස් වෙන්නේ නෑ කියලා හිතපු මිනිසුන්ගේ දෘෂ්ටිය කඩන්න තමයි සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රය දේශනා කළේ. දැන් මේ දේශනාව සිද්ධ කරනකොට තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ දේ නෙවෙයි තේරුම් ගන්න, විවිධ තර්ක ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රය ගත්තාම ඒ සූත්‍ර දේශනාව තුළ ඉරවල් 7ක් පායන එකක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. දැන් මේ පිළිබඳව ගොඩක් දෙනෙක් කල්පනා කරන්නේ මේ ඉරවල් 7ක් පායන්න පුළුවන්ද? එහෙම කොහොමද ඉරවල් 7ක් පායන්නේ? එතන නෙවෙයි රැඳිය යුතු වෙන්නේ. දැන් ඒ ගැන ඒ පිළිබඳව කල්පනා කළත් එදා බුදුරජාණන් වහන්සේ ඉරවල් 7ක් පායන එකක් ගැන දේශනා කරපු දේ සහ වර්තමානයේ විද්‍යාඥයන් විසින් එකම ඉරේ රස්නිය, එකම ඉරේ සැර දෙගුණ තෙගුණ වෙනවා කියලා කියපු එකෙත් සමානකමක් තියෙනවා. එතකොට දැන් මේ සූත්‍ර දේශනාවේදී පෙන්නනවා ඔය නැති වෙන්නේ නෑ වගේ තියෙන දේවල් වලත් නැතිවීම පිළිබඳව. දැන් මේ පළවෙනි සූර්යයා මේ විදියට තියෙද්දිම තව අවුරුදු 100ක් වෙන්න පුළුවන්, 1000ක් වෙන්න පුළුවන්, ලක්ෂයක් වෙන්න පුළුවන්. ගියාට පස්සේ මේ ලෝකෙට වහින එක සම්පූර්ණයෙන්ම නවතින බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. සම්පූර්ණයෙන්ම වහින එක නවතිනවා. ඒ වහින එක නවතින්නේ නැවත වැස්සක් ඇති වෙන්න නෙවෙයි. දැනොත් වහින එක නවතින අවස්ථා තියෙනවා. නමුත් ආයෙ වහිනවා. මේ තනි සූර්යයා මේ විදිහටම තියෙනකොට රශ්මිය වැඩි වෙනවා. වහින එක සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ සම්පූර්ණයෙන්ම වැස්ස නැවතුණාට පස්සේ සඳහන් වෙන ওই සූත්‍ර දේශනාවේදී ගහකොළ සතා සිව්පාව විනාශ වෙලා යනවා. කන්න බොන්න දෙයක් නැහැ. ඒ සියල්ලම නැති වෙලා යනවා වැස්ස නැති තුනහම. ඊට පස්සේ තව කාලයක් ගත වෙලා ගියාම ඔන්න දෙවෙනි සූර්යාගේ පහළවීම සිද්ධ වෙනවා. දෙවෙනි සූර්යාගේ පහළවීම සිද්ධ වෙනකොට කුඩා දිය කඩਿති, දිය ඇලි, මේවා ඇලදොල ගංගා මේවා හිඳිලා යනවා. සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වෙලා යනවා. ඒවා නැත්තරම නැති වෙලා යන්නේ ආයේ හට ගන්න නෙවෙයි. ඊළඟට තුන්වෙනි හිරු පහළ වෙනකොට ඔය මහ විශාල ගංගාවල් සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. අචිරවතී, යමුනා වගේ මහා විශාල ගංගාවල් සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. ඒව හිඳෙන්නේ ආයෙ පිරෙන්න නෙවෙයි. ඊළඟට හතරවෙනි සූර්යයා පහළ වෙනකොට ඒ ගංගාවල් ඇලදොලවල් ආරම්භ වෙච්ච තැන්වල තිබිච්ච දිය උල්පත් කියන්නේ පොළොව යටින් එන්නේ. ඒ පොළොව යට දිය උල්පත් ඒත් තියනවා කියනවා. මොකද හේතුව සූර්යයාට නිරාවරණය වෙලා නැති නිසා. එතකොට පොළොව යට සත්ව විශේෂයන්, සත්ව කොට්ටාසයන්ගේ වාසය ඒ වෙනකොටත් තියෙන පුළුවන් දිය සීරාව තියෙන නිසා.
එතකොට දැන් මේ හතරවෙනි සූර්යාගේ පහළවීමත් එක්ක ඒ දිය උල්පත් සියල්ලම සිඳිලා යනවා. ඒ දිය උල්පත් සම්පූර්ණයෙන්ම හිඳිලා යනකොට පොළොවේ යට සත්තුත් සම්පූර්ණයෙන්ම මැරිලා යනවා. ඔය හතරවෙනි සූර්යයා පහළවීමත් එක්ක මුළු ලෝකෙම සත්ව සංහතිය විනාශයටම පත් වෙලා යනවා. ඊළඟට පස්වෙනි සූර්යාගේ පහළවීම සිද්ධ වෙනකොට මේ මහා මුහුද සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. ආයේ පිරෙන්න නෙවෙයි හිඳෙන්නේ. සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. හයවෙනි සූර්යයා පහළ වෙනකොට මේ මහ පොළව මහ මේරු පර්වතයේ ඔය මහා විශාල පර්වත සියල්ලගෙම දුම දාන්න පටන් ගන්නවා. රත් වෙලා දුම දාන්න පටන් ගන්නවා. හත්වෙනි සූර්යයා පහළ වෙනකොට එකම ගිනි ජාලාවක් බවට පත් වෙලා මහා මේරු පර්වතයත් ගිනි අරගෙන ඇවිලිලා මහ පොළොවත් ගිනි අරගෙන ඇවිලිලා මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ දේශනාව සිද්ධ කළේ අපි මේ විනාශ වෙන්නේ නැහැ කියලා හිතන දේවලුත් විනාශ වෙනවා කියන එක පෙන්වන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා පැහැදිලි කළේ මොකද්ද? මහණෙනි, මේ මහා මේරු පර්වතයත් විනාශ වෙලා යන බව මතක තියාගන්න. මේ මහ පොළොවත් විනාශ වෙලා යන බව මතක තියාගන්න. ඒ නිසා මුළු ලෝකේම රජ කරන්නේ අනිත්‍යතාවයයි කියන එක මතක තියාගන්න. අනිත්‍යතාවයට ගොදුරු නොවන දෙයක් මේ ලෝකේ නැහැයි කියලා හිතන්න. අන්නේ අනිත්‍යතාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ කෙනාට මමය මාගේ යන දෘෂ්ටිය පාලනය කරන්න පුළුවන්. නැත්තටම නැති කරලා දාන්නත් පුළුවන්. අන්නේ මමය මාගේ යන දෘෂ්ටිය නැත්තටම නැති කරලා දානවා නම් ඒ වගේම අපි හිතමු අඩුම ගානේ පාලනයක් කරනවා නම් ඒ කෙනාට දුගතියකට වැටෙන්න හේතුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ කෙනා කුසල් කර්ම කරන්න යන්නේ නැහැ. නොයා ඉන්න ලොකු ශක්තියක් මතුවෙනවා. දැන් හැම දෙයක් පිළිබඳවම ඔබ එහෙම හිතන්න ඕන. එතකොට අපායට හේතු වෙන විදිහේ රාග ඇති වෙන්නේ නැහැ. අපායට හේතු වන විදිහට ද්වේෂය බලවත් වෙන්නේ නැහැ. අපායට හේතු වෙන විදිහට මෝහය බලවත් වෙන්නේ නැහැ. මේවා හිතවල තිබුණයි කියලා පින්වත්නි අපායට යන්නේ නැහැ. රාග, ද්වේෂ, මෝහ හිතවල තියෙන්න පුළුවන්. ඒවා හිතවල තිබ්බ පළියට අපායගාමී වෙන්නේ නැහැ. මේවා පෝෂණය කිරීම මත තමයි අපායට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් දැන් ඒක පෝෂණය නොකරින්නයි අපි මහන්සි ගත යුත්තේ. ඒ සඳහා මොකද්ද කරන්න ඕන? අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනාව මෙනෙහි කළ යුතුයි. දැන් හැමදේ ගැනම දැන් තමන්ගේ ජීවිතයට මතුවෙන ගැටලු ඉදිරියේදී උනත් ඒව ගැන හිතන්න කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. හැම දෙයක් සම්බන්ධයෙන්ම. එතකොට දැන් තමන්ගේ ජීවිතයට ලාභ ලැබෙනකොට ඔන්න ඔය ලැබෙන ලාභය නිසා පව් කරන්න පුළුවන්. මොකද මමත්වයේ වැඩි වෙනවා. සක්කාය දිට්ඨිය නිසා ලාභ ලැබෙනකොට මොකද වෙන්නේ? මේ ලාභ මටමයි ලැබෙන්නේ. මටමයි ලැබෙන්න ඕන. අන්න ලාභ ලැබෙනකොට කම්පා වෙනවා. ඒ කියන්නේ මේ ලෝකෙ මිනිස්සු අටලෝ දහම ඉදිරියේ කම්පා වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළේ ඕකයි. කම්පා වෙනවා කියලා කියන්නේ හෙලවෙනවා කියන එක. මිනිස්සු හොඳ වෙනකොටත් හෙලවෙනවලු, නරක වෙනකොටත් හෙලවෙනවලු. දැන් බලන්න කෝටි ගානක ටිකට් එකක් එකපාරට ඇදුනා කියලා කිව්වහම ඒකත් මිනිසියෙකුට කම්පණයට හේතුවක්. සමහරු කියන්නේ මේ සතුට වැඩිකමට කම්පනයක් ඇති වුණා. හෘදයාබාධ පව ඇති වෙන්න පුළුවන්, මැරිලා යන්නත් පුළුවන් කියලා කියන්නේ සතුට වැඩිකමට මිනිස්සු මැරිලා නැද්ද? මිනිසුන්ට ලෙඩ ඇවිල්ලා නැද්ද? හිතාගන්න බැරුව. ඒක කම්පනයක්, කම්පා වීමක්, සෙලවීමක්. ඒ වගේම තමයි ඍණාත්මක ප්‍රතිඵල ඇති වෙනකොටත් මිනිස්සු කම්පා වෙනවා. හෙල වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ ජීවිතයට ලාභ ලැබෙනකොට දැන් කඩයක් දාලා තියෙනවා නම් හොඳට කඩේට සෙනග ඇවිල්ලා හිතා ගන්න බැරි විදියට මේක දියුණු වෙනකොට ඒ දියුණුව අභියසදී ඒ දියුණුව අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතන්නේ නැත්තම් ඒ කෙනා උඩඟු වෙනවා. උඩඟු වෙච්ච කෙනා පාපකාරී කටයුතු වල යෙදෙනවා කියලා බුදුහාඳුරු පෙන්වනවා. ඇයි මමත්වය එතන තියෙනවා? මේ මටයි ලැබුණේ, මට තව ඕන කියලා. ඒකෙන් නම් මොකද කරන්නේ? වැරදි පාරවල් වල යනවා. අන්න උඩඟු වීමේ ස්වභාවය. ලාභ ලැබෙනකොට හිතන්න කිව්වා මේ ලැබෙන ලාභය ස්ථිර නෑ. මේක වෙනස් වෙනවා. මේක නැති වෙනවා. අන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලාභය දාගත්තාම මොකද වෙන්නේ? ඒකේන උඩඟු වෙන්නේ නැහැ.
උඩඟු වෙන්නේ නැති නිසා ඒ කෙනාගේ අතින් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. කොච්චර ලාභ ලැබුණත් එයා පෞකාරයක් වෙන්නේ නැහැ. පෞකාර වැඩ කරන්නේ නැහැ. ඊළඟට අලාභය මත වෙනකොටත් එහෙමයි. තියෙන දේවල් නැත්තටම නැති වෙලා යනකොටත් ඒ කෙනා කම්පා වෙනවා. දුකටපත් වෙනවා, පීඩනයකටපත් වෙනවා. ඒ පීඩාකාර නිසා සමහර කලට සමහර පෞකාර වැඩ කරනවා. එතකොට දැන් අලාභය ඉස්සරහත් අපිට හිතන්න කිව්වේ බුදුහාඳුර මේ අලාභයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක හැමදාම වට නැති වෙලා යන්නෙත් නැහැ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අලාභය ගැන මෙනෙහි කරනකොට මට අලාභ සිද්ධ වෙන්න පුළුවන්. මේක తాවකාලිකයි. මට නැවත දියුණු වෙන්න පුළුවන්. ඒ විදිහට හිතන්න පුළුවන් නම් ඒක නා කම්පණයකට ලක් වෙන්නේ නැහැ. ඒක නා සුවපත් භාවයට පත් වෙනවා. ඊළඟට යසස, අයස, මේ කියන්නේ ප්‍රසිද්ධිය, පරිවාර සම්පත්තිය ලැබෙනකොට නැති වෙනකොට ඒවා ගැනත් ඒ අවස්ථාවලදී මමත්වයෙන් අයින් වෙලා මමත්වයේ පාලනය කරගෙන මේ ස්වභාවයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතනවා නම් ඒ කෙනාගෙන් පෞකාර වැරදි වෙන්නේ නැහැ. පිරිස වැඩි වෙනකොට වැරදි කරන්නේත් නැහැ. පිරිස නැති වෙනකොට වැරදි කරන්නේත් නැහැ. ඊළඟට නින්දා ප්‍රශංසා ලැබෙනකොටත් ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතන්න පුළුවන් නම් මමත්වෙන් ග්‍රහණය කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ කෙනා නින්දා ඉස්සරහා පව්කම් කරන්නේත් නැහැ. ප්‍රශංසා ඉදිරියේ පාප කර්මයකට යොමු වෙන්නේත් නැහැ. උඩඟු වීමක් වෙන්නේ නැහැ. ඊළඟට සැප දුක ඉදිරියේදීත් ඒකවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනා සැපේ ඉස්සරහා හෝ දුකේ ඉස්සරහත් පව්කම් කරන්න යන්නේ නැහැ. එතකොට පවෙන් වැළකෙන්න නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හරයත් ඒකයි. නිවන සලසා ගන්න නම් තණ්හාව දුරු කළ යුතුයි. තණ්හාව දුරු කරන්න නම් ගහන්න තියෙන හොඳම ආයුධය තමයි විදර්ශනාව. විදර්ශනාව වඩනවා නම් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනවා නම් උපත නවතිනවා. උපත නවතිනවා කියන්නේ නිවන සැලසෙනවා කියන එකයි. ඒ නිසා පින්වත්නි අපි විදර්ශනාවට තැන දීලා විදර්ශනාව ප්‍රගුණ කරන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න ඕන. මේ විදර්ශනාව තියෙන්නේ බුදුදහම තුළ විතරයි. ලෝකෙ කිසිම ආගමක විදර්ශනාවක් නැහැ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳව ඉගැන්වීමක් නැහැ. හැම ආගමකම තියෙන නිට්ටයයි, සුඛයි, ආත්මයි. ඒ නිට්ටය, සුඛ, ආත්ම නිසා තමයි බොහෝ දෙනෙක් අකුසල් පුරවා ගැනීමේ කටයුතු වල යෙදෙන්නේ. ඒ නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට අනුශාසනා කළා. මහණෙනි, මා විසින් බුදුරජාණන් වහන්සේ නමක් හැටියට ලෝකයාට හිතසුව පිණිස කළ යුතු යමක් වේ නම් ඒ දේ සම්පූර්ණ කළා. දැන් ඔබ විසින් අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, අරණ්‍යගතව හෝ වෘක්ෂමූලිකව හෝ ශුඤ්ඤාගාරගතව හෝ මේ විදර්ශනාව ප්‍රගුණ කරලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව මෙනෙහි කරලා අප්‍රමාදීව නිවන සලසා ගැනීමට මහන්සි ගන්න කියලා තමයි දේශනා කළේ. ඒතර ජීවිත ගමන ගත කරනකොට අපේ දිවි ගමන සැපවත් කරගන්නට නම් මේ ජීවිතයේදී අඩුම ගානේ සෝතාපන්න ඵලයකටවත්පත් වෙන්න නම් අප විසින් විදර්ශනාවට තැන දිය යුතුයි. මමයේ මාගේ යන සක්කාය දිට්ඨිය පාලනය කළ යුතුයි. එයි මේ සක්කාය දිට්ඨිය මිලකගත කළේ බොහෝ විට බෞද්ධයන් හැටියට විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසයට වැඩි යොමු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨියම තමයි අකුසල් පුරවන්න හේතු වන ප්‍රබලම ප්‍රධානම සාධකයේ බවට පත් වෙන්නේ. ඔන්න ඔය මමත්වයෙන් අයින් වෙන්න පුළුවන් නම් මිනිසුන්ට මිනිසුන්ගේ හිත් සුන්දර සිත් බවට පත් වෙනවා. මමත්වයෙන් අයින් වෙන්න පුළුවන් නම් මමමයි, මගේ මටම තමයි ඕන, මගේ දෙයමයි වෙන්න ඕන කියලා හිතන එක තමයි අකුසල් පුරවගෙන අපායගාමී වෙන්න ප්‍රධානම හේතුව. බුදුහාමුදුරුවෝ පෙන්නවා පණ්ඩු පලාසෝව දානිසි යම පුරිසාපිච තං උපට්ඨිතා උයෝග මුකේච තිට්ඨසි පාතේ යම්පිච තේන විජ්ජති. අපි හැම කෙනෙක්ම හරියට ගහකින් වැටෙන්න බලාගෙන ඉන්න ඉදුණු කොළයක් වගේ. මේක විශේෂයෙන් වයෝවෘද්ධයට
බුදුහාමුදුරු දේශනා කරපු දේශනාවක් හරියට දැන් ගහෙන් වැටෙන්න බලාගෙන ඉන්න කොළයක් වගේ. කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ. ඒක වයෝවෘද්ධයට විතර නෙවෙයි අපටත් දැන් තියෙනවා. මේ රෝගී තත්වයන් ඉදිරියේ නැවත තව තවත් මතුවෙන රෝග ඉදිරියේ ඒ වගේම අපේ ජීවිත ගමන ගත වෙන ආකාර ගැන කල්පනා කරනකොට එළියට බැස්සාම ඇතුළට එයිද කියලා හිතා ගන්න බෑ. පාසල් පිටත් වෙන ළමයා පාසල් ඇරලා ගෙදර එයිද කියලා විශ්වාසයක් නැහැ. පොළට ගියපු අම්මා තාත්තා පොළට ගිහිල්ලා නැවත ගෙදර එයිද කියලා විශ්වාසයක් නැහැ. ජීවිතේ පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ. හරියට අපි ඔක්කොම ගහකින් වැටෙන්න බලාගෙන ඉන්න ඉදුණු කොළයක් වගේ. කරගත්තු දෙයක්වත් නැහැ. පාතේයි යම්පිච තේ නවිජ්ජති. කරගත්ත දෙයක් පේන්නෙත් නැහැ, පැහැදිලි නැහැ. ඇයි මොනවද කරගත්ත දෙයක් නැහැ කියලා කියන්නේ? පින්වත්නි, මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙක් සුගතියට අවශ්‍ය දේවල් කරගෙන ඇති. ඒක අපි නැහැයි කියන්නේ. ඔබ දන් දීලා ඇති, සිල් රැකලා ඇති, විවිධ පින්කම් කරලා ඇති, රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා පින්කම් කරනවා, ශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්කම් කරනවා, දලදා හාමුදුරු ළඟට ගිහිල්ලා පින්කම් කරනවා, වඳිනවා, පුදනවා, ගෞරව කරනවා, විවිධ පින්කම් ඔබ ජීවිතේ කරලා ඇති. ඒ ඔක්කොම සසරේ තව භවයක උපදින්න හේතුවක් වෙන්න පුළුවන්. නිවන පිණිස යමක් කරගත්තා කියලා කියන්න පුළුවන් වෙන්නේ අඩුම ගානේ සෝතාපන්න ඵලයටවත්පත් වුනොත් විතරයි. පාතේ යම්පිච තේන විජ්ජති. අඩුම ගානේ සෝතාපන්න ඵලයටවත්පත් වෙන්න අපිට තාම බැරි වෙලා තියෙනවා. ඒ නිසා කරගත්තු දෙයක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා සෝ කරෝහි දීපමත්තනෝ කිප්පම් වායාම පණ්ඩිතෝ භව. මහන්සි ගන්න, උනන්දු වෙන්න, ඉක්මන් කරන්න, පණ්ඩිත උතුමෙක් බවට පත් වෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න, සක්කාය දිට්ඨිය පාලනය කරන්න, මමයේ මාගේ යන දෘෂ්ටිය පාලනය කරන්න. එවිට ඔබට අපට මේ අකුසලයෙන් මිදී දුගතියෙන් මිදී සුගතිය සලස ගන්නටත් සෝතාපන්නාදී මාර්ගඵල අවබෝධ කර ගන්නටත් සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙන්නටත් හේතුව බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ජීවිත ගමන ආලෝකමත් කරගන්නට, විදර්ශනාවට හිත යොමු කරගන්නට මේ දම් දෙසුම ඔබට අපට රටට ලොවට ශක්තිය බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාව වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරලා විශේෂයෙන් බලාපොරොත්තු වුණේ අනුරාධපුර මොරගොඩ තලාවේ පදිංචි දැනට කුවේට්ටි සේවයේහි යෙදී සිටින සුභාෂිනී මැණිකේ මහත්මිය බලාපොරොත්තු වන පරිදි 70 වන ජන්මදිනයේ සමරන මොරගොඩ තලාවේ පදිංචි එම් ජයවතී ආදරණීය අම්මට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවය ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම පෙබරවාරි මාසයේ 2 වන දින උපන්දිනයේ සමරන්නට යෙදුණු ජයන්ති මාරසිංහ නැගණියට සෙත් ප්‍රාර්ථනා කරන්න, ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට, ඒ ඇතුළු කොට ඇති දායකත්වයේ දරන කුවේට්ටි සේවයේ නියුතු සුභාෂිනී මැණිකේ මහත්මියගේ මේ මාසේ 24 වන දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි කාටත් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් මෙලෙසින් ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සිළු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න, රටවැසි ලෝවැසි ධර්ම ශ්‍රවණය කළ හැමෝටම ආශිර්වාද බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නම් සඳහන් කළ නොකළ සියලු දෙනාටම ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණින් සැලසේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
ඉත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම සුභාෂිනී මණිකේ මහත්මිය නමින් ජන්මාන්තරගත වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න විශේෂයෙන් ආදරණීය පියාණන් ඇල්බර්ට් සිඤ්ඤෝ මහත්මයාට, ඒ වගේම දයානි පෙරේරා නැගණිය, ඒ වගේම රටදැය වෙනුවෙන් අභීතව කටයුතු කරලා පවත් වී වදාළ මහසඟරුවන ජාතික වීරයන්ට, යුද බිමේ මියගිය වීරෝදාර රණවිරුවන්ට, ඒ අතරේ විශේෂයෙන් විමලසිරි පෙරේරා මල්ලි, ඒ ඇතුළු කොට ඇති නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ, ඒ වගේම විවිධ ව්‍යසනයන් ඉදිරියේ මියගිය සියලුම දෙනා මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ හැම ආකාරයකින්ම රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සිළුම ඥාතීන්ටත් අප සියලු දෙනාටමත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මොරගොඩ තලාවේ පදිංචි එම් ජයවති මෑණියන්ගේ 70 වෙනි උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එමෙන්ම අද මෙම පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අනුරාධපුර මොරගොඩ තලාවේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු සුභාෂිනී මණිකේ මහත්මියයි. එතුමියගේ ජන්මදිනය මේ මාස 24 වන දිනට යෙදී ඇති බැවින් සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලානුභවයේ බලයෙන් අනුරාධපුර මොරගොඩ තලාවේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු සුභාෂිනී මණිකේ මහත්මියටත් නිදුක් නිරෝගී චිර ජීවනය හා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.